සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනදා වගේම ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සමගයි ඔබ මේ එකතු වන්නේ. පින්වතුනි, මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතේ අපි මේ වෙනකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුල බොහෝ දහම් කාරණා දැනගෙන ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේ දිනවල ඔබ දන්නවා අපි සාකච්ඡා කරමින් සිටින්නේ උතුම් වූ ආරෂ්ඨාංගික මාර්ගයේ නම් වූ බෝධිපාක්ෂික ධර්මයේ පිළිබඳව. මේ ආරෂ්ඨාංගික මාර්ගය නම් වූ බෝධිපාක්ෂික ධර්මයේ තුලත් අපි සම්මා දිට්ඨිය නම් වූ මාර්ගාංගය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා වායාම, සම්මා කම්මන්ත මේ ආදී බොහෝ මාර්ගාංගයන් පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් අද දවසේදී අපි තව දුරටත් බලාපොරොත්තු වෙනවා. අපි කලින් දවසේ සාකච්ඡා කළේ සම්මා වායාමය කියන මාර්ගාංගය පිළිබඳව. ඉතින් අපි අද දවසේදීත් තව දුරටත් මේ සම්මා වායාමයේ නම් වූ උතුම් මාර්ගාංගය පිළිබඳව දහම් කාරණා දැනගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදීත් වෙනද වගේම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපිට මේ උතුම් දහම් කාරණා පැහැදිලි කරලා දෙන්න මේ මැදිරියට වැඩම කොට සිටිනවා. ඉතින් අපගේ පින්වත් ස්වාමින් වහන්සේව අපි ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව මේ වැඩසටහන සඳහා පිළිගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාව සඳහා විකාශන දායකත්වයේ දරන පින්වතුන් අපි සිහිපත් කරගනිමු. අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ නොම්බර 87 පරණ කොට්ටාව පාර මිරිහාන නොගේගොඩ යන ලිපිනේ පදිංචි විශ්‍රාමික අධ්‍යක්ෂ ලිලියන් වෛද්‍යසේකර මහත්මිය විසින් තමයි අද දවසේදී මේ සදහම් කතිකාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ. ඉතින් අදත් වෙනද වගේම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු අපිට මේ උතුම් දහම් කාරණා තවදුරටත් පැහැදිලි කරලා දෙන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ, ගියේ වර වැඩසටහනේදී අපි සම්මා වායාමය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන කාරණා කීපයක් ගැන කරුණු කීපයක් සිහිපත් කරගත්තා. එහෙමයි. ඒ සම්මා වායාමයට බුදුරජාණන් වහන්සේ පළමුව දේශනා කරේ නූපන් අකුසල් නූපදවීම පිණිස ගන්නා උත්සාහය. එහෙමයි. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා උපන්නා වූ අකුසලයන් දුරු කර ගන්නට ඕන කියන කාරණේ ගැන. ඒ වගේම තමයි අපි අවසාන වශයෙන් කලින් දවසේ කතා කරේ නූපන් කුසල් උපදවා ගැනීම. එහෙමයි. නූපන්නා වූ යම් කුසලයක් තියෙනවා ඒක උපදව ගන්න වීරිය කිරීම කොහොමද කරන්න කියන එක. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා වායාමය ගැන කියනකොට විස්තර කරපු එකක් තමයි ස්වාමීන් වහන්සේ අන්තිමටම uppannānaṁ කුසලානං ධම්මානං තිතියා. උපන්නා වූ යම් කුසලයක් තියෙනවා නම් ඒක පවත්වා ගන්නට. අසම්මෝසාය නැති නොවී තියාගන්න. බිහියෝ භාවාය වැඩි දියුණු කරගන්න. වේපුල්ලාය විපුල බවට පත් කරගන්න. භාවනාය පාරිපූර්ණිය මේ දියුණු කරලා පූර්ණත්වයට පත් කරගන්න. චන්දං ජනේති කැමැත්ත උපදව ගන්න කියනවා. වෑයම් කරන්න කියනවා. වීර්ය ආරම්භ කරන්න කියනවා. හිත දැඩි කර ගන්න කියනවා. බලවත් වීර්ය කරන්න කියනවා. ඒක තමයි සම්මා වායාමයේ කියනකොට උන්වහන්සේ අන්තිමට පැහැදිලි කරපු දේ. උපන්නා යම් කුසලයක් තියෙනවද ඒක මේ පවත්වා ගන්නට. දැන් ගොඩාක් දෙනෙකුට සමහර තියෙන ප්‍රශ්න තමයි ඔන්න සීල් රකින්න පටන් ගන්නවා. ඒක පවත්වා ගන්න බෑ. ඒක එක දිගට කරගෙන යන්න බෑ යාට. ඒක නැති වෙලා යනවා. එතකොට එහෙම නොවී තියාගන්න ඒ දක්ෂ වෙන්න ඕනේ. වීර්යයක් කරන්න ඕනේ. එතකොට ඒ උපන්නා වූ යම් කුසලයක් තුනේ ඒක ඒ විතරක් නෙමෙයි දියුණු කරන්න ඕනේ. ඒක දියුණු කරලා පූර්ණත්වයටපත් වෙන්න ඕන. දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂත්වයක් තමයි ස්වාමීන් වහන්සේ එක ඉලක්කයක් තියෙනවා. සම්පූර්ණත්වය. මේකේ සම්පූර්ණ කිරීමක් තියෙනවා. ඒක තමයි කුසල ධර්මයන් පූර්ණත්වයට පත් කිරීම. ඒක තමයි ඉලක්කය කරන්නේ. එහෙමයි.
එතකොට ඒ පූර්ණත්වයටපත් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් පෙන්නලා දුන්නා. උට අන්න ඒ තාක් මේ කුසලයක් මඩන්න ඕන කෙනෙක්. සාමාන්‍ය ලෝකේ අනික් තේවල් ගත්තට පස්සේ ඒකේ නිෂ්ඨාවක් නැහැ. මෙච්චර කරාම හරි එතනින් එහාට එහෙම කන්නේ. එහෙමයි. දැන් මේ ಗುಣධර්ම වල නිමාවක් තියෙනවා. එතකොට මේ යම් කිසි කෙනෙක් යම් කිසි කුසලයක් වඩනවා නම් මේක පූර්ණත්වයටපත් කිරීම සම්පූර්ණ කිරීමක් ගැන කතා වෙනවා බුදු සාසනේ. ඉතින් අන්න ඒක කරන්න ඕන. සීලය දිනු කරගත්තොත් සීලයේ සම්පූර්ණ කිරීමක් තියෙනවා. සමාධියේ සම්පූර්ණත්වයක් තියෙනවා. ප්‍රඥාවේ සම්පූර්ණත්වයක් තියෙනවා. යම් කිසි කුසලයක් ගැන බුදුරජාණන් පෙන්නලා දුන්නොත් ඒ සියල්ලේම සම්පූර්ණ කිරීමක් තියෙනවා. ඒ සියලු කුසලයන් සම්පූර්ණ වීම අරහත් ඵල විමුක්තියෙන් සිද්ධ වෙන එක. පූර්ණත්වයටපත් වීම. එතකොට ස්වාමීන් වහන්සේ අන්න ඒකයි මෙතන මේ කියන්නේ වීරිය කරන්න ඕන කියන යම් උපන්නා කුසලයක් තියෙනවා නම් ඒක පවත්ත ගන්න ඕන නැති නොවි තියා ගන්න ඕන. ඒක වැඩි දියුණු කර ගන්න. බලවත් කර ගන්න ඕන. ඊළඟ තමයි මේ කුසලයේ පූර්ණත්වයටපත් කර ගන්න ඕන. අපි දුක කෙනෙක් ශ්‍රද්ධාව උපදව ගන්නවා කියලා. කලින් නොඉපදුණු ශ්‍රද්ධාවකට උපදිනවා. දැන් කලින් කතාවල නූපන් කුසලයක් ඉපදුණා. එතකොට මේ උපන්නා වූ ශ්‍රද්ධාව රැකගන්න යා දක්ෂ වෙන්න ඕන. මේක වීරියට අදාළ අංගයක්. උපන්නායම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒකට හානි වෙන්නේ දෙන්නේ නැතුව තියාගන්න. ඊළඟ තමයි ඒක දියුණු කරගන්න. ඊළඟට මේ ශ්‍රද්ධාව බලවත් කරගන්න. ඊළඟ තමයි දියුණු කළා පරිපූර්ණත්වයටපත් කරගන්න. ශ්‍රද්ධාව පරිපූර්ණත්වයටපත් වෙනවා කියන අරහත් වේදී. එතකොට බලන්න ඒ තාක් මේ ගමන යන්න ඕන. නේ? ඒක කියන්නේ උපන්නා වූ යම් කුසලයක් තියෙනවා නම් ඒ උපන්නා වූ කුසලයේ නැති නොවි තියන පවත්ත ගන්න යා කල්පනා කරන්න ඕන. එහෙමයි. දැන් සමහරවිට ගොඩාක් දෙනෙක් කියන කට්ටිය තමයි සිල් ලකින්න පටන් ගන්නව නැති වෙනවා. භාවනා කරන්න පටන් ගන්නව නැති වෙනවා. එහෙමයි. වීරිය නෑ. එහෙමයි. ඒක තේරුම තමයි වීරිය නෑ. මොකද වීරිය නැත්තේ උපන්නා වූ කුසලයේ උපදවාගත්ත කුසලයේ පවත්ත ගන්න වීරියක් නෑ. එහෙමයි. ඒක නැති නොවි තියාගන්න වීරියක් නෑ. එහෙමයි. ඒකයි මේ කියන්නේ. දැන් මම එතකොට මේ හැම කාරණයකදීම උපන්නා කුසලයේ ගැන කියන බුදුරජාණන් පෙන්නලා දෙනවා. ඒක පවත්ත ගන්න නැති නොවි තියාගන්න විපුල බවට පත් කරගන්න බලවත් කරගන්න පූර්ණත්වයටපත් කරගන්න චන්දං ජනේති කැමැත්ත ඕන. කැමැත්ත ඕන. එහෙමයි. ඊළඟ තමයි චන්දං ජනේති වායමති උත්සාහ කරන්න ඕන. වීරියන් ආරබති ඒ කුසලයේ පූර්ණත්වයටපත් කරගන්න ලෑස්ති පිටින්නේ. හැම වෙලාවෙම චිත්තම් පග්ගණාති අදිෂ්ඨාන බලයක් ඕන. බලවත් ලෙස වීරිය කරන්න ඕන. බලවත් ලෙස වීරිය කරනවා. ඒතට එහෙම කරපු කට්ටිය තමයි මේ ශාසනය ජයගත්තේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ බුදුරජාණන්සේ පෙන්නපු ඉලක්කය කරා ගියේ. දැන් අපිට හිතනකොට සමහර තැන්වල පේනකොට සමහර තැන්වලට බලනකොට පේනවා දැන් සමහර ශ්‍රාවක ඉන්දියා ස්වාමීන් වහන්සේ මේ ධර්මය අහනවා තග්ගල අවබෝධ කරනවා. වැළු කෙනෙක්ට පේනවා මේ වීරිය කරලා නැහැ වගේ. එහෙමයි. එහෙම ලොකු උත්සාහයක් කරගෙන එහෙම කැපකිරීමක් කරා කියලා එහෙම පේන්නේ. හැබැයි සසරේ කරපු පින් බලයක් තියෙනවා. එහෙමයි. ඒ විදිහේ පුණ්‍ය බලයක් උපදවා ගන්න කරපු කැපකිරීම සසරේ කරලා තියෙනවා. එහෙමයි. දැන් බලන්න මේ ඔය බාහ්‍ය දාරුචීරි ස්වාමීන් වහන්සේ කතාව ගැන කියනකොට කියනවා කලින් කාශ්‍යප බුදු ශාසනයේදී බුදු සසුන පිරිහිලා යනකොට කල්පනා කර පැවිදිලා ඉඳලා තියෙන 7 නමක්. ඒ 7 නම කල්පනා කරලා තියෙනවා මේ ශාසනය ඉක්මනට පිරිහිලා යනවා. ඉතින් මේක පිරිහිලා යනකොට අපි පිරිහෙන්නේ නැතුව ඉන්න ඕන. කොහොම හරි මේකේ ශාසනයේ අර්ථය කරා යන්න ඕනේ කියලා මොකද කරේ? කන්දකුන් නගිනවා කියන ඉනිමම් බැදලා. ඒතර කන්දෙන් පල්ලහැට එන්න ඉනිමග ඕන. උඩට කියලා ඉනිමග පෙරලා දානවා අපි. පෙරලා දාලා මේ ශාසනයේ අර්ථය අපි සාක්ෂාත් කරගන්න ඕන කියලා උඩ ඉඳලා භාවනා කරනවා. ඒකේ දෙනමක් එක නමක් රහතන් වහන්සේ නම අපවත් එක නමක් අනාගාමී වෙලා අපවත් වෙනවා. අනික් 5 නම එහෙම අපවත් වෙන මාර්ගඵල ලබන්නේ. දැන් බලන්න බුදු සසුනකට පැමිණලා මේ කුසල ධර්මයන් ගැන අහන් ලැබෙනකොට ඒ කුසලයන් දිනු කරගන්න තිබුණු ආසාව පූර්ණත්වයට කරගන්න කරපු කැපකිරීමක් නේ. එහෙමයි. මේක අපි කොහොම හරි මේක ඉවරයක් කරගන්න ඕන. මේ ශාසනයේ මේ ධර්මයේ බමසර වාසී අවසානයක් දකින්න ඕන අපි. ඒක නෙමෙයි කඳු මුදුන් නැගලා මේක නොකරනකම් කරනකම් අපි
මේකෙන් අහක් වෙන්නේ නැහැ කියලා හිතන්න. දැන් මේ සිද්ධිය තියෙනවා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. 이르දී පිණ්ඩපාතේ වැටලා දාන ගෙනත් දෙනවා. මම ඔබ වහන්සේට උපස්ථාන කරන්න මේ වැඩේ කරගන්නේ. බාහන ඊට පස්සේ කියපු කතාව. අපි මේ කන්දට එනකොට එහෙම කතිකාවතක් කරගත ඉස්සලා මගපල් ලබන කෙනා අනික් කට උපස්ථාන කරන්න ඕන කියලා නෑ. එහෙනම් ඔබ වහන්සේ වැඩේ කරගත්ත ඔබ වහන්සේ වඩින්න අපිත් අපි වැඩේ කරන්නම්. එහෙමයි. අන්න උන්වහන්සේලා තිබුණ අදිෂ්ඨානය. එහෙමයි. අදිෂ්ඨාන බලය. ඒ කියන්නේ කුසලයන් වඩන්න තිබුණු ඌමනාව කැපකිරීම. එතකොට ඒ උත්සාහය ස්වාමීන් වහන්සේ ඒ ජීවිතයේ මේ පූර්ණත්වය කරගෙන යන්න බැරි වුණා කුසලයන්. හැබැයි ඒ උත්සාහය ප්‍රතිඵලයකට ඒ සියලු දෙනා මේ බුද්ධ ශාසනය මඟපල් ලැබුවා. එහෙමයි. තෙන් එක්කෙනෙක් තමයි වාහිදාරුචිර ස්වාමීන් වහන්සේ. එහෙමයි. උන්වහන්සේ මේ බුදු සසුනේ වහා ධර්මයේ කරන ශ්‍රාවකයන් අතර අග්‍රයි කියනවා. එහෙමයි. මේ බණපදයේ අහපු ෂණින් අවබෝධ කළා රහත්ත්වයට. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වීරිය කිරීමේ ඵලය. එහෙමයි. ඒක අපිට ගියේ නෑ නේ. අපිට ගියේ නෑ. එහෙමයි. ඒ කියන්නේ කුසල ධර්මයන් වඩන්න ගන්න උත්සාහය. දැන් බලන්න මේ උතුමන් තුල තිබුණා යම්කිසි සීලයක් උපදව ගත්තා නම් ශ්‍රද්ධාවක් උපදව ගත්තා නම් මේ බුදු ශාසනය කටයුතු කරද්දී ඒක පූර්ණත්වයට පත් කර ගන්න ඕනේ කියන ආසාව. එහෙමයි. ඒකනේ දී පරදුරු තිලේ ඉදී කරේ. මේ සසුනේ පිරිහිලා යනවා. මොකද කරන්නේ කියන අඬ අඬයි දිනේ. දැන් මේ කට්ටිය ධර්මයේ පුරුදු කරන්නේ නැහැ කියලා මේ ලෝකෙට ආඩපාලි සිටියයි තියෙන්නේ. දැන් මානේ මේ සාමාන්‍යයෙන් අද කාලේ තියෙන කන්නේ ඒක. තමන් කරන්න මහන්සි ගන්නෙත් නැහැ. අනික් කටට හැම වෙලාවෙම ඇඟිලි දික් කරන්න බලාගෙන ඉන්නේ. මතක තියාගන්න සසුනේ දියුණු වෙන කෙනා හැම වෙලාවෙම තමන් නිවැරදි වෙන්න කල්පනා කරන්නේ. අනික් කටට මඟ පෙන්නනවා දියුණු වෙන්න. ඒ කියන්නේ වැරදි හඩපාඩු දාගෙන ඉස්සරහට යන මඟ පෙන්නනවා. හැබැයි ඒකට ආඩපාලි කිය ඉන්නේ නැහැ. තමන්ගේ කටයුතු කරන්න කැපකිරීමක් කරනවා. ඒකට අර කුසලයන් වඩන්ට මේ අර බලවත් වූ ආශාව වුමනා ව්‍යා තුල තියෙන්න ඕන ස්වාමීන්. ඒතර බොහෝ මහන්සි මේ කුසල් කියනේම ස්වාමීන් වහන්සේ උපදවා ගන්නට මේ බොහෝ මහන්සි වෙන්න ඕන. මේ උපදවගත්තදී රැක ගන්න ඊට වඩා මහන්සි වෙන්න. එහෙමයි. දැන් බාහනසන වටිනා පැලයක් හදා ගන්න කොච්චර අමාරුද කියලා. දුර්ලභ ගන්නේ බෙහෙත් පැලෑටියක් කරේ මොකක් හරි වල් ගස් නම් ඕන තරම් හටගෙන වතුර දාන්න ඕනේ නැහැ. මොකද ඔහේ ගිහලා පැහැදෙනවා. එහෙමයි. අරකිති රැක ගන්න එපායි. මේ සත්තුන්ගෙන් හානි වෙනවා. වෙන කට්ටිය ඇවිල්ලා අරගෙන යනවා. නේ? ඒක රැක ගන්න ඕන. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. තියාන් ඒ වගේ උපන්නා පුංචි හරි කුසලයක් තියෙනවා නම් ඒ කුසලයේ දියුණු කළා පූර්ණත්වයට පත් කරගන්න කල්පනා. දැන් බොජ්ජංග ධර්මයන් ගැන කියනකොට කියනවා විස්තරවල උපන්නා වූ යම් බොජ්ජංග ධර්මයක් ඇද්ද භාවනාවේ විපුල බවට පත් කරගත්තා. පරිපූර්ණත්වයට පත් කරගන්නවා කියලා ඒක තේරුම් ගන්න ඕන කියනවා. ඒ කියන්නේ පූර්ණත්වයට පත් කිරීමක් ගැන. එහෙමයි. ඒ හැම දෙයක් ගැනම කියනවා. එතකොට මේ හේතුව තමයි කුසලයේ උපදවගත්තදී පූර්ණත්වයට පත් කිරීමක් කම්ප්ලීට් කිරීමක් ගැන විස්තරයක් තියෙනවා මේක. ඉතින් අර දැන් සමහර කට්ටිය ඉන්නවා ස්වාමීන් වහන්සේ දැන් සීලය රැකන දැන් නැති. මේ චුට්ට කරාම ඇති. මේ දාන දුන්නම දැන් නේ? තෙහෙම නෙමෙයි ඒක තියෙන්න ඕනේ. පූර්ණත්වයට පත් කිරීමක් තියෙන්න ඕනේ. චුට්ටක් භාවනා කළා. ගිය හතියේ දැන් විනාඩි 5-10ක් භාවනා කළා. දැන් ඇති. එතකොට ඒ කෙනාට සාන මේ ගුණධර්ම දියුණු පූර්ණත්වයට පත් කිරීමක් කරා යන්න උවමනාවක් නැහැ. හේතුව තමයි ඒකේ වටිනාකමක් දන්නේ නැහැ. දන්නේ නැත්නම් අපි ඉතින් කරදරයක් කරන්නේ අපි හොඳට ඉන්නවනේ කියලා ඉන්න. බැලුමට පේන හොඳට ඉන්නවා කියලා. හැබැයි ජීවිතේ කරදරේ වැඩනකන් තේරෙන්නේ නැහැ. දැන් එක තැනක තියෙනවා සාන්නහංශ බුද්ධ දේශනා ධම්පදේ ගාථාවක්. අබිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ. දන්දංගි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝ. කියනවා මේ යහපතේ හැසිරෙනවා කියන එක පින් සිද්ධ කර ගන්නවා කියන කුසල් දහම් වඩනවා කියන එක නිතර කරන්න කියන ඌමනාවේ. එහෙමයි. දන්දංගි කරෝතෝ පුඤ්ඤං ඕනවට පාඩු මේ කරන්න ගියොත් එහෙම පාපස්මින් රමති මනෝ. දන්නේම නැහැ කියනවා මේ හිත කියලා පාපේ ඇලෙනවා කියනවා. මොකද සසරේ අපි පුරුදු කරලා තියෙන ඒ රටාවනේ ස්වාමීන් වහන්සේ. මේ සසරේ යන පැත්තටනේ. එහෙමයි.
කාලයක් තිස්සේ මේක පුරුදු කරලා තියෙන්නේ හතර යන පැත්තට. එතකොට මේ බුද්ධ ශාසනයකින් තමයි සසර නිදහස් වෙන මාර්ගෙම පෙන්ලා දෙන්නේ. ඒ මාර්ගයේ නිදහස් සසරේ නිදහස් වෙන මාර්ගයේ එක කොටසක් තමයි කාරණයක් තමයි වීරිය වඩනවා කියන්නේ. එතකොට ඒක උමනාවෙන් කරන්න ඕන එකක් අපි. ඕනරි පාඩ කරන්න ඕන ගන්නේ. ඕනරි පාඩ කරා කියලා කියන්නේ මේ පැත්තට මේ හිත හැදෙන්නේ අර ආපු පැත්තටම යනවා. එහෙමයි. තමන් දන්නේම නැහැ. එහෙමයි. ඒකයි කියලා කියන්නේ මේක මේ සකස් කරලා උමනාවෙන් කරන්න ඕන කියන්නේ. ඒකයි අර උපන්නාව යම් කුසලයක් තියෙනවා නම් සාසය ආයක රැක ගන්න කල්පනා කරන්න. ලොකු දෙයක් උනේ දාන දෙන්න පටන් ගත්ත කියලා කියන්නේ. මෙයා මේක පවත්වන්න දක්ෂ වෙන්න ඕන. යම් කිසි කුසලයක් නේ ලෝභ සිත් දුරු කරගන්න යම් උත්සාහයන්නේ. ඒක පවත්වා ගන්න දක්ෂ වෙන්න ඕන. ඒ වගේම තමයි සවනස ඒක මේ දියුණු කරගන්න. දියුණු කරගන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟ තමයි ඒක සම්පූර්ණ කරගන්න. දැන් පින්වත් ස්වාමීන් වහන්සේ ත්‍යාගය ගැන දන් දීම ගැන කියලා ගත්තොත් බුදුරජාණන්සේ මේ ගුණේ දන් දීමේ ගුණේ ත්‍යාග සම්පත්තිය ගැන හරි ලස්සන විස්තර කරා. කොහොමද ඒක දියුණු කරගන්නේ කියලා. විස්තර කරන ලස්සන වචන ටික මුක්ත චාගෝ පාහිත පානි වොස්සග්ගරතෝ දාන සංවිභාගරතෝ යාච යෝගී විගතමල මච්චේරේන චේතසා අගාරං අජ්ජාවසති. එහෙමයි. මෙන්න මේ වචන වලින් විස්තර කරනවා. එතකොට ත්‍යාගයේ පුරුදු කරන කෙනා දඬ දෙන්න පටන් ගත්ත කියලා කියන්නේ. පටන් ගන්නකොට මෙයා තුළ මේ ලක්ෂණ නැහැ. හැබැයි එයා ටික ටික මේවා ඉගෙනගෙන ඕන දියුණු කරගන්න කල්පනා කරනවා. මේක පූර්ණත්වයටපත් කරගන්න. එයා තමයි ඉස්සරහට යන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් අද කාලේ ගොඩාක් දෙනෙකුට මේක නැහැ. අනිත් එක ඒක දන්නේ නැහැ. යම් කිසි ගුණයක් පූර්ණත්වයටපත් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එහෙමයි. දන්නේ නැතිකම නිසා මොකද වෙන්නේ? ඒ කරගන්න තේරෙන්නේ නැහැ. දැන් දානයක් දීම පස්සේ කෙනෙක් හිතන්නේ ගොඩාක් වේදම් කරලා අපි දුන්නොත් තමයි හරි සම්පූර්ණ වෙන්නේ කියලා. අද 19කට ස්වාමීන් වහන්සේ 19කට දාන දුන්නා. ඒක සම්පූර්ණ කරන් 99කට දෙන්න ඕන. එහෙමයි. ඔය වගේ අදහස් වල ඉන්න කට්ටිය ඉන්නවා. එහෙමයි. ඒතකොට ඒක ඒ අදහස් වලින් බැහැර වෙන්න ඕන. මොකද බුදුරජාන් වහන්සේ පෙන්ලා දුන්න ආකාරයට පුරුදු පුහුණු කර ගන්න ඕන. එහෙමයි. ඒක කියන්නේ අර පළවෙනි එක තමයි දියුණු කරගන්න ගුණධර්මය ඇති කරගත්ත යම් කුසලයක් තියෙනවා නම් ඒක දියුණු කරගන්න පූර්ණත්වයටපත් කරගන්න ආසාව තියෙන්න ඕන. ඊළඟ තමයි ඒක පූර්ණත්වයටපත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. මොන මොන කාරණා නිසාද මේ ගුණය සම්පූර්ණ වෙන්නේ කියලා. ඊළඟ සීලය ගත්තොත් සීලය දියුණු වෙන්නේ මේ විදිහටයි. සීලය පූර්ණත්වයටපත් වෙන්නේ මෙන්න මේ කාරණා නිසාය කියලා තේරුම් ගන්න ඕන. බුද්ධේශනාවේ පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. එහෙමයි. සමාධිය ගත්තත් ප්‍රඥාව ගත්තත් හරි ලස්සනට එකින් එක ඒ කාරණා බුදුරජාණන් පැහැදිලි කියලා දීලා තියෙනවා සමහරවිට. ඉතින් නුවණින් කල්පනා කරන කෙනා ඒ දේවල් පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාලේ මේ ගුණධර්මයන් දියුණු කරගන්නට මේවා පරිපූර්ණ කරගන්නට මොන දේවල්ද වදාලේ කියලා Taman තේරුම් ගන්නවා. ඒක බුද්ධ දේශනාව පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක හරහා යන්න තමයි අර කාරණේ මෙයාට ඕන. මොකද්ද? උපන්නා වූ කුසලයන් පවත්ත ගන්නට නැති නොවී තියාගන්න, වැඩි දියුණු කරගන්න, බලවත් කරගන්න, පරිපූර්ණත්වයටපත් කරගන්න කැමැත්ත. උමනාව. ඊළඟ තමයි වීරිය කර ආරම්භ කරන්න, හිත දැඩි කරගන්න, බලවත් වීරිය කරන්න. එතකොට ඒක ඒ විදිහට පුරුදු කරගන්න කෙනාට පුළුවන් ස්වාමීන් වහන්සේ ඒ ගුණධර්මයන් පූර්ණත්වයටපත් කරගන්න. යම් දවසකද කෙනෙක් ඒ ගුණධර්මයන් පූර්ණත්වයටපත් කරගන්නේ, එයා මේ සීල දුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මෙන්න මේක තමයි සම්මා වායාම හැටියට පෙන්ලා දුන්නේ. සම්මා වායාමයට අදාළ කාරණා හැටියට බුදුරජාණන් පෙන්ලා දෙනවා. මොකද්ද? පළවෙනි කාරණේ තමයි නූපන්නා වූ අකුසලය නූපදවන්ට කැමැත්ත උපදව ගන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ, වීරිය පටන් ගන්න ඕනේ, හිත දැඩි කර ගන්න ඕනේ. කියන්නේ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ, බලවත් ලෙස උත්සාහ කරන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි uppannānaṁ pāpakānaṁ කුසලානං ධම්මානං පහනයි. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් දුරු කරන්නට, අකුසලයක් හටගත්තන ඒක දුරු කරගන්න
කැමැත්ත උපදව ගන්න ඕනේ. වෑයම් කරන්න ඕනේ. වීරිය ආරම්භ කරන්න ඕනේ. අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. බලවත් ලෙස වීරිය කරන්න ඕනේ. අත් නොහරින වීරිය. ඊළඟ තමයි නූපන්නා වූ කුසලයන් උපදව ගන්න. මේ තව කාලෙ ඉපදිලා නැති කුසලයන් උපදව ගන්න චන්දං ජනිත කැමැත්ත උපදව ගන්න ඕනේ. උත්සාහවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. වීරිය ආරම්භ කරන්න ඕනේ. අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. බලවත් වීරිය කරන්න ඕනේ. අත් නොහරින. ඊළඟ තමයි උපන්නා වූ යම් කුසලයක් ඇද්ද? උපන්නා වූ යම් කුසලයක් ඇද්ද? ඒක පවත්ත ගන්න ඕනේ. නැති නොවී තියා ගන්න ඕනේ. වැඩි දියුණු කර ගන්න ඕනේ. බලවත් කර ගන්න ඕනේ. පූර්ණත්වයටපත් කර ගන්න ඕනේ දියුණු කරලා. මේකට කැමැත්ත ඇති කර ගන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. වීරිය ආරම්භ කර ගන්න ඕනේ. අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. බලවත් ලෙස අත් නොහරින වීරියක් ඇති කරන්න ඕනේ. මෙන්න මේක තමයි ස්වාමීන් වහන්සේ සම්මා වායාමයේ හැටියට බුදුරජාණන් දේශනා කළේ. එතකොට කෙනෙක් තේරුම් ගන්නවා මෙන්න මේකයි සම්මා වායාමය, අන්න එයාගේ සම්මා දිට්ඨියයි. ඒක සම්මා වායාමයේ හැටියට මිත්‍යා වායාමයට තේරුම් අරගෙන කෙනෙක් සම්මා වායාමයේ බැහැර කරලා මිත්‍යා වායාමයට පැමිණෙනවා. ඒක යාගේ වීරියට අදාළ අංගයක්. එහෙම. તો සිහිය ඕන මෙයාට. එහෙම. ඒතර අන්න එහෙම පුරුදු කරන කෙනාට පුළුවන් සම්මා දිට්ඨිය පිහිටලා මේ ගුණ ධර්මයන් දියුණු කරගන්න. එහෙමයි. එතකොට මේක තමයි බුද්ධ දේශනාවේ ආර්ය අෂ්ටාංග මාර්ගයට දාල විදිහට බුදුරජාණන් වහන්සේ සම්මා වායාම ගැන කියලා දුන්නේ. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේ සමහර තව දේශනා තියෙන හරි ලස්සනයි. මේ වීරිය කරන හැටි එක එක විදිහට විග්‍රහ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ එක දේශනාවක විස්තර කරනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රධාන වීරිය හතරක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි සංවර ප්‍රධාන කියන්නේ. සංවර කරගන්න කරන උත්සාහය වීරිය කියනවා. මොකද්ද මේ ඇස කන නාසය දිව කය මනස මේ ආයතනයේ සංවර ඉන්ද්‍රිය සංවරය. හරි ලස්සන විස්තර කරන ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට ඇහැ සංවර කරගන්නේ කොහොමද කියලා. මොකද්ද කියනවා? චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි. කියනවා ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති ගන්නෙ නැහැ කියනවා. සටහන් ගන්නෙ නැහැ. මොන වගේ සටහන්ද ගන්න නැත්තේ? යම් නිමිත්තක් දැකලා හිතේ අවිජ්ජා දෝමනස්ස ඇලීම් ගැටීම් ආදී අකුසලයන් උපදිනවා නම් ඒ විදිහේ නිමිති මතක ගන්නෙ නැහැ. ඇලීම් ගැටීම් ආදී අකුසලයන් හට ගන්නවා. දැන් හැං රූපයක් දැකලා අකුසලයන් හට ගන්න නැත්නම් ගැල්ලුවක් නැහැ. අකුසලයන් හට ගන්නවා ඒ ආකාර නිමිති අනුනිමිති ගන්නෙ නැහැ. එතකොට මෙන්න මේ විදිහට කියනවා ඇහි සංවර කිරීම කරන්න කියනවා. ඊළඟට චක්කුණා සද්ද මේ සෝතේන සද්දං සුත්වා කනෙන් සද්ද අහලා නිමිති අනුනිමිති ගන්න නැහැ කියන මොන නිමිති අනුනිමිති ගන්න නැත්තේ යම් ශබ්දයක් අහලා ඇලීම් ගැටීම් ආදී අකුසලයන් උපදිනවා නම් අන්නේ විදිහට අසංවර වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ කියනවා. එහෙම. කණෙන් ශබ්ද අහන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. එහෙම. දැන් අර ධර්මයක් අහන්නේ ගන්නෙ. එහෙමයි. නේ එහෙම උනොත් ඒකත් අහන්න බෑනේ. එහෙමයි. ඊළඟට ඝානේන ගන්ධං ඝායිත්වා මේ නාසයෙන් ගඳ සුවඳ දැනලා නිමිති අනුනිමිති ගන්න මොන වගේ නිමිති අනුනිමිති ගන්න නැත්නම් යම් නිමිත්තක් මුල් කරගෙන ඇලීම් ගැටීම් ආදී අකුසලයන් උපදිනවා නම් අන්නේ නිමිති ගන්නෙ නැහැ. සංවර කර ගන්නවා. එහෙමයි. දිවෙන් රස විඳලා නිමිති අනුනිමිති ගන්න නැහැ කියනවා. මොන වගේ වත ඇලීම් ගැටීම් ආදී පාපී අකුසලයන් හටගන්නේ. ඒ විතරක් නෙමෙයි ශරීරයෙන් පහස ලැබලා ඒ විතරනේ මනසින් අරමුණු හිතලා මනස දැන අරමුණුත් එක්ක ඒ යම්කිසි අරමුණක් විතර්ක කරනකොට ඇලීම් ගැටීම් ආදී අකුසල හට ගන්නවා ඒවා ගන්නෙ නැහැ. සංවර කර ගන්න. මෙන්න මේ විදිහට ඇස කන නාසය දිව කය මනස මේ ආයතන සංවර කරගන්න උත්සාහ කරනවා. ඒතර මේ වීරිය ගැන බුදුරජාණන්සේ කරපු තව විග්‍රහයක්. කෙනෙක් මේ විදිහට වීරිය කරනවා නම් එයා තුල අර නූපන්න කුසලයන් නූපදිනවා. උපන්න කුසලයන් දුරු වෙනවා. නූපන්න කුසලයන් උපදිනවා. උපන් කුසල් දියුණු වෙලා යනවා. මේ කරපු විග්‍රහයක් තියෙන්නේ.
එතකොට කෙනෙක් මොන විදිහේ හරි මේ පර්යාය තේරුම් අරගෙන අර පුරුදු පුහුණු කර ගන්නවා නම් එයා තුළ මේ වීරිය කියන එක ඇති වෙනවා සවන්නා. ඊළඟට බුදුරජාණන් දේශනා කළ විනාශ ස්වාමීන් වහන්සේ මේ දේශනාවෙම පහනක් පදාන ප්‍රහාණය කරගන්න කරන වීරියක් තියෙනවා. මොනවද කියනවා? uppannānaṁ kāma vitakkam නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති යන භාවං ගමේති. කියන උපන්නාව කාම විතර්ක තියෙනවා නම් කාමෙහා බැඳිච්චි කාමෙහා සම්බන්ධ විතර්ක තියෙනවා නම් ඒක අකුසල විතර්කයක් කියනවා. ඒක දුරු කරන්න ඕන. ඒක දුරු කර ගන්න උත්සාහය කොහොමද කරන්න කියන එක ඉවසන්නේ. ඒ සාමාන්‍ය ස්වභාවය තමයි මිනිස්යන්ගේ ලෝක සත්‍යක ස්වභාවය තමයි කාම විතර්ක ඉවසනවා. එහෙමයි. ඒක සතුටින් පිළිගන්නවා. එහෙමයි. එතකොට මේ කුසලයේ වඩන්න වීරිය කරන කෙනා කාම විතර්ක ඉවසන්නේ නැහැ. ඒක සතුටින් පිළිගන්නේ නැහැ. ඒක පවත්තන්නේ නැහැ එතකොට. එතකොට ඉවසන් නැතිකම නිසා දුරු කරගන්න මහන්සි ගන්න. දුරිම දුරු කරගන්න මහන්සි ගන්න. නැවත හට නොගන්න ආකාරයට දුරු කරනවා. ඊළඟට uppannānaṁ ව්‍යාපාද විතක්කං ද්වේෂ සහගත සිතුවිලි තියෙනවා නම් ඒවා ඉවසන්නේ නැහැ කියනවා. නාදි වාසේති විනෝදේති පජහති ව්‍යන්ති කරෝති අනභවං ගමේ. ඒවා ඉවසන්නේ නැහැ. දුරිම දුරු කළා දානවා. නැතර නැති කරනවා. ආය හට නොගන්න තැනටපත් කරනවා. ඊළඟට uppannānaṁ විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති. උපන්නාව විහිංසා විතර්කයන් ඉවසන්නේ පවත්තන්නේ නැහැ කියන හතුරින් පිළිගන්නේ ඒවා දුරු කරනවා. ආය හට නොගන්න තත්ත්වයටපත් කරනවා. ඒ විදිහට බුදුරජාණන් දේශනා කරන uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ නාදි වාසේති විනෝදේති පජහති ව්‍යන්ති කරෝති අනභවං ගමේ. යම් කිසි ආකාරයකට උපන් පාපී අකුසලයක් ඒ වෙලාව උපදිනවා නම් ඒ අකුසල් උපදින්න දෙන්නේ නැහැ. ඒක ඉවසන්නේ නැහැ. ඒක දුරින්ම දුරු කරලා දානවා. ආය හට නොගන්න තියටපත් කරනවා. යම් ආකාරයකට අකුසල උපදිනවා හිතේ ඒක පවත්තන්නේ නැහැ. දැන් මනර උපන්නාව අකුසලයන් දුරු කරන්න ගන්න වීරියක් මේ තියෙන්නේ. උපන්නාව යම් අකුසලයක් තියෙනවා දුරු කරගන්න වීරිය. එහෙමයි. ඒතර ඒ තුල තව කුසල් මෙයාට උපදිනවා. තියෙන කුසල් තව දියුණු වෙලා යනවා. එහෙමයි. ඒතර බලන්න එතකොට මේ කරන විදිය මේ තියෙන්නේ. දැන් බලන්න උදාහරණයක් ගත්තොත් කෙනෙක්ගේ හිතට ඔන්න තරහ ඇති වෙනවා. එහෙමයි. එතකොට මෙයා කල්පනා නෑ මම මේක ඉවසන්නේ. සතුටින් පිළ මේක දුරු කරන්න කල්පනා කරනවා. මේ පහන අපදාන කියලා කියන්නේ මේක. එහෙමයි. බලන්නනේ. ඊර්ෂ්‍යාව උපදිනවා. ඒita දාලා කුසලයන් පාපී අකුසල විතරකය. මෙයා දුරු කරනවා. පවත්තන්න නැතුව. මේ විදිහට කටයුතු කරනකොට ස්වාමීන් වහන්සේ යා තුළ අර වීරිය තමයි වැඩෙන්නේ. මාර්ගාංගයක් හැටියට දියුණු වෙනවා. මේ බුදුරජාන්සේ වෙනස් පරයායකින් වෙනස් වචන වලින් මේ කියලා දීලා තියෙනවා. එහෙමයි. ඊළඟට පින්නසාන බුදුරජාණන් දේශනා කරන භාවනාපදාන දියුණු කරගන්න හැටි. දියුණු කරගන්න වීර කුසලයන්. බුදුරජාණන් ලස්සන විස්තර කරනවා ඉද බික්ඛවේ බික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති. සති සම්බොජ්ජංගේ වඩනවා. විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සංග පරණයාන. කෙලෙස් දුරු කරන සිතින් යුතුව විවේකේ නැඹුරු සිතින් යුතුව අකුසලෙන් නිරුද්ධ කරන සිතින් යුතුව නිවන නැඹුරු සිතින් යුතුව මේ සති සම්බොජ්ජංගේ වඩනවා කියනවා. ඊළඟට විරිය සම්බොජ්ජ ධම්මවිච සම්බොජ්ජංගේ වඩනවා කියනවා. වීරිය සම්බොජ්ජංගේ වඩනවා කියනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා කියනවා. සමාය සම්බොජ්ජංගේ වඩනවා කියනවා. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේ වඩනවා. එතකොට මෙන්න මේ විදිහට එයා බොජ්ජංග ධර්මයන් වඩනවා කියනවා. ඒ කියන්නේ අපි කිසි කුසලයක් වඩන්න මහන්සි ගන්න. එහෙමයි. තමන් තුළ ඇති කරගත් යම් කුසලයක් තියෙනවා නම් ඒක දියුණු කරගන්න. එතකොට මෙන්න මේ විදිහට භාවනාවෙන් වැඩි දියුණු කරනවා. ගන්න උත්සාහය වීරිට දාලා අංගයක්. ඉතින් නුවණින් කල්පනා කරලා කෙනෙක් කටයුතු කරනවා නම් එයාට පුළුවන් මේ ගුණ ධර්මයන් දියුණු කරගන්න. මේ විදිහට තමයි ඒක කරන්නේ. එහෙමයි. එතකොට මේ ගන්න උත්සාහය තුළ මාර්ගාංගයක් හැටියට වීරිය දියුණු වෙනවා සවන්නා. ඒකනේ බුදුරජාණන් විස්තර කරන්නේ සවන්නා. එහෙමයි. ඒ කියන්නේ යම් ආකාරයේ කුසලයක් දියුණු කරගන්න මේ කරන කැපකිරීමක් සවන්නා. උත්සාහ කිරීමක්. එහෙමයි. දැන් සාමාන්‍ය ලෝකයේ මේක දකින්න නෑ. මේ බුද්ධ ශාසනයක ශ්‍රාවකයන් තුල විතරයි මේක දකින්න තියෙන්නේ. කුසලයන් දියුණු කරගන්න කරන කැපකිරීම. එහෙම වීරිය කරන පිරිසක් වෙන ලෝකෙ කොහෙවත් නෑ සවන්නා. ඒකම පහදින්න කාරණේ සසුන කරේ. නුවණ තියෙන කෙනෙකුට. ඉතින් මේවා ගැන
වීර්ය කරනවා තියාසම මේ වගේ වචන ටිකක් අහන්නවත් තියනවා වෙන තැනක නැහැනේ. ඒකයි තියෙන නිසා මේ කාරණේ හිත පහදව ගන්න එකම වටින්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරා පින්න ස්වාමීන් වහන්සේ අනුරක්කනප්පදානම් ආරක්ෂා කර ගන්න ඕන කියන. ඒ කියන්නේ ආරක්ෂා කර ගැනීම ගැන බුදුරජාණන් විතර කරේ උපන්නා වූ සමාධි නිමිත්ත ආරක්ෂා කර ගන්නවා. පිරිහෙන්න දෙන්නේ නැතුව තියා ගන්නවා කියන. ඒක හරියට විස්තර කරනවා කියන මේ උපන්නා ඒ කියන්නේ අට්ටික සංඥාව, පූලෝක සංඥාව, විනීලක සංඥාව, විභුබ්බක සංඥාව, විචිද්දක සංඥාව, උද්දුමාතක සංඥාව ආදී සමාධි නිමිත්ත. දැන් අට්ටික සංඥාව කියලා කියන්නේ මේ අට්ටික සංඥාව මේ ඇටසැකිල්ල දකින්න ගන්න මහන්සිය. ඒක තේරුම් ගන්න මහන්සිය. දකින්නේ ඇටසැකිල්ල. ඒක මුල් කරගෙන කෙනෙකුට සමාධියක් උපදව ගන්න පුළුවන්. එතකොට අන්න ඒ ඇති කරගත්ත කුසල මුල් කරගෙන ඇති කරගත්ත සමාධිය ආරක්ෂා කර ගන්නවා. රැක ගන්න මහන්සි ගන්නවා. ඒක පිරිහෙන්න දෙන්නේ නැහැ. ඒත් ඒ තුල එයාට පුළුවන් සායුන්වහන්ස මේ මාර්ගංග සියල්ල දිනු කර ගන්නට. ඒ කියන්නේ උපන්නා වූ යම් සමාධියක් තියෙනවා නම් මොනියම් ආකාරයේ කුසලයේ මුල් කරගෙන උපන්නා වූ චිතේ එකඟභාවයක් තියෙනවා නම් ඒක රැක ගන්නවා. ඒකයි මේ කියන්නේ. ඒක ආරක්ෂා කරගන්න මහන්සි ගන්නවා. ඒතර මෙන්න මේ විදිහට කටයුතු කිරීම තුළ ස්වාමීන් වහන්සේ යා තුළ අර මාර්ග අංගයක් හැටියට වීරිය දිනු කරගන්න පුළුවන්. පින්න ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන්සේ මේ කාරණා අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් ඊළඟ වැදගත් කාරණේ තමයි ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ සියල්ලම අපිට දිනු කරගන්න උමුණා වෙන වැදගත් කාරණේ තමයි ශ්‍රද්ධාව කියන එක. එහෙමයි. බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම, අදාහ ගැනීම. එහෙමයි. ඒක නැත්තම් මේකේ දශමයක්වත් ඉස්සරහට යන්නේ නැහැ. එහෙමයි. මොකද බුදුරජාන් වහන්සේ තමයි මේ සියල්ල අවබෝධ කළේ. නැත්තම් බුදුරජාන් වහන්සේ අවබෝධ කළා කියලා දුන්නේ නැත්නම් අපිට නිවන කියලා වචනයක්වත් අහන්න හම්බෙන්නේ නැහැ. මේ බෝධිපාක්ෂික ධර්මයන් ගැන කියලා වචනයක්වත් අහන්න හම්බෙන්නේ. අපිට මේ හීනකින්ව හිතා ගන්න පුළුවන් කාරණා නෙමෙයි මේවා. එහෙමයි. මේ විදිහේ දේවල් හීනෙන්ව හිතන කාරණා නෙමෙයි. එතකොට ඒ ශ්‍රද්ධාව, ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිගැනීම මේ විදිහේ වීරිය වඩන්න උපකාරණ අංගයක් කියනවා. ඒක තියෙන්න ඕනේ. ඒක නැත්තම් බෑ. ඊළඟට බුදුරජාණන් දේශනා තියෙනවා මේ කපටි නැති මායා නැති චරිතයක් වෙන්න ඕනේ කියන. කපටි නැති මායා නැති චරිතයක්. ඒ කියන්නේ සබ්‍රහ්මචාරින් වහන්සේලාට තමන්ගේ සත්‍ය ස්වභාවය ප්‍රකට කරන කෙනෙක්. ඒ කියන්නේ තමන් කල්යාණ මිත්‍රයා ඉදිරියේ රැවටීම් කරන්නේ නැහැ, රඟපාන්නේ නැහැ. හිතේ එකක් තියාගෙන එකක් කියන්නේ නැහැ. දැන් එහෙම චරිතයකට ධර්මයට සමීප වෙන්න බෑ සවන්නා. මේ ධර්මයේ කුසල් දිනු කරනවා, අකුසල් දුරු කරනවා කියන කාරණේ යාතින් වෙන්නේ නැහැ. විවෘත නැත්තම්. කල්යාණ මිත්‍රයා ඉදිරියේ විවෘත නැත්තම් එයාට මේ කුසල් දහම් වඩනවා කියන එක කරන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුරජාණන්සේ පෙළඳින ඒක කළ නොහැකි දෙයක්. දැන් අර එක තැනක බුදුරජාණන් දේශනා කරන්නේ ඒතු විඤ්ඤු පුරිසෝ අසටු අමායාවේ. මංගාවට එනවනම් ප්‍රඥාවන්ත කපටි නැති මායා නැති කෙනෙක් අහමනුසාමි අහන් ධම්මං දේශනේ. මම යාට බණ ධර්මයේ කියලා දෙන අනුශාසනා කරනවා. ඒ විදිහට මගේ අනුශාසන පිළිපදින යන බොහෝ කලකින් මේ ධර්මය අවබෝධ කරනවා කියනවා. එහෙමයි. එතකොට මේ වීරිය වඩන්න යාට කපටි නැති ගතිය, ඍජු ගතිය, වංක නැති ගතිය, අවංක ගතිය, මායා නැති ගතිය ඕන. ඉතින් ඒ ශ්‍රද්ධාවත් එක්ක ඒ ගුණධර්ම එකට එකට පැහැදිලා යනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට වීරිය වඩන්න මේ කුසල වඩන්න ගැන කියනකොට ලස්සන කාරණයක් තියෙනවා පිනත් එක්ක කෙන එක ස්වාමීන් වහන්සේ. ඒ තමයි කියන මේ ඒ වීරිය වඩන්න සුදුසු විදිහට මේ කය තියෙන්න ඕන. ඒ කියන්නේ උෂ්ණ සීතල වෘතු දෙන කනබුන දේවල් හොඳට දිරවන ඒ ඉවසීම දරාගෙන පුළුවන් දරාගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් ස්වභාවයක් තියෙන්න ඕන කියනවා. ඒකනේ කියන්නේ ලෙඩ දුක් අධික වෙනකොට මේක කරන්න බෑ කියලා. එහෙම. අමාරුයි කියනවා. ඒ අනාගත බය සිහි කරමින් මේක ඉක්මනට කරන්න කියලා මහන්සි ගන්න කියලා කියන්නේ ඒකයි කියලා. ඒ කුසල් දහම් වඩන්න ඒ ගන්න මානසික වීරිය කරන්ට උමුණා විදිහට අපි ශාරීරික යම්කිසි අනුග්‍රහයක් ලැබෙන්න ඕන. ඒක නැත්තම් කරන්න සුදුසු නෑ කියනවා. එහෙම. අමාරුයි කියනවා. ඒකෙන් කියන්නේ අනේ මට කරේ දුර්වලයි හිතා මේක කරගන්න කියලා අතහැරලා දාන්න කියලා. එහෙමයි. අපි උත්සාහ කරන්න ඕන. එහෙමයි. ඒ වෙනුවෙන් යන්න. ඉතින් අරක අනුග්‍රහ සපේනවා ඒ ඉදිරියට යන්න.
සමහර අවස්ථාවල මේ සමහර පිරිස මේ ධර්මය අවබෝධ කරේ මහා දුක් ඇඳි ලෙඩ දුක් වලින් පිරලා ඉද්දැති. එහෙමයි. නේ? එහෙමයි. එහෙමව තියෙන. ඉතින් අර මේ ධර්මයේ වීරිය වඩන්න මේ ධර්මාල ඉස්සරහට යන්න මේ ඒ විදිය නිරෝගී සම්පත්කමක් තිබීම අනුග්‍රහ දක්වනවා. එහෙමයි. එතකොට ඊළඟට මේ ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන කියනවා. මේ අත් නොහරින වීරියක් තියෙන්න ඕන කියන මේ කුසල් දහම් වඩන්න. බලවත් අධිෂ්ඨානයෙන් යුතුව. ඊළඟ තමයි ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕන කියනවා. නුවණ තියෙන ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕන කියනවා. මේ කාරණේ सिद्ध කරගන්න. ඉතින් මේ කාරණා ඔක්කොම එකතු වෙනකොට තමයි ස්වාමීන් වහන්සේ ඒ කෙනාට මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම වැදගත්ම කාරණා තමයි අර ශ්‍රද්ධාව කියන දේ. ශ්‍රද්ධාව නැත්තම් බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළි නොගන්න කෙනෙක් නම් මේක කොහොමවත් ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ සම්මා වායාමයේ ගැන අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. මේ මොනියම් ආකාරව විග්‍රහ කිරීම සියල්ල කරේ බුදුරජාණන් වහන්සේ. මේ අවබෝධය තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒක උන්වහන්සේ අවබෝධ කළා. අවබෝධ කරලා මනාකොට මේ ලෝක සත්‍යයට කියලා දුන්නා ස්වාකාතයි. ඒ සම්මා වායාම ගැන කියලා දෙන ධර්මයේ පිළිපදපු උත්තමයෝ නිවන අවබෝධ කළා. සුපටිපන්නයි ශ්‍රාවකයන් වහන්සේලා. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඉතින් අනේ මටත් මේ විදිහට මේ සම්මා වායාම නිවැරදියට මේ කුසල් දහම් වඩන්න අකුසල් දුරු කරන්න වීරිය කරගන්න තියෙනවා නම් කියලා කල්පනා කරලා ඒක කරගන්න මහසි ගන්නවා නම් අපිට පුළුවන් දුක නිදහස් වෙන්න. එහෙමයි. ඒක ඇති කරගන්න ඕන. ඉතින් කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ විදිහට මේ කාරණා තේරුම් බේරුම් කරගෙන ජීවිතයේ තියෙන අඩුපාඩු හදාගන්න එයා තරම් වාසනාවන්ත වෙන කිසි කෙනෙක් නැහැ. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ අද අපිට මේ සියල්ල ගැන ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න. එහෙමයි. අපිට මේ ධර්මයේ පැහැදිලිව ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. එහෙමයි. මේ බුද්ධ වචනේ මෙන්න මේකයි බුදුරජාණන් වදාළ දේ කියලා. ඒක අපේ භාග්‍යයක්. එහෙමයි. ඒ වාසනාව ලැබුණ වෙලාවේ, මේ භාග්‍ය ලැබුණ වෙලාවේ, ඒ වාසනාවෙන් ප්‍රතිඵල ගන්නට අපි කල්පනා කරමු. එහෙමයි සර්. ප්‍රතිඵල ගන්න එක ඒක පළවෙනි අඩියරේ තමයි මේ ගැන හිත පහදව ගන්න. දැන් අපි මේ බෝධිපාක්ෂික ධර්මයන් ගැන කතා කරන්නේ, මේ ආරෂ්ඨා මාර්ග ගැන මේ දවස්වල කතා කරන්නේ. මේ ඒකාන්තයෙන් දුකෙන් නිදහස් වෙන මාර්ගයමයි. එහෙමයි. මේ විදිහට මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය බුදුරජාණන් දේශනා කළේ මේක ඒකාන්ත සත්‍යයක්මයි. හිත පහදව ගන්න. එතනින් ඉස්සරහට ටික ටික දියුණු කරගන්න පුළුවන්. ඒ හිත පැහැදීම බලවත් කරගන්න උත්සාහ කරන හැම වෙලාවෙම. ඒකට හානි වෙන්න දෙන්න හොඳ නැහැ. දුකෙන් නිදහස් වීම පිණිස නම් කළ යුතු දේ මෙන්න මෙයයි. දැන් අද අපි කතා කරේ සම්මා වායාමය ගැන. එහෙමයි. නූපන් අකුසල් නූපදීම ගැන. උපන් අකුසල් දුරු කිරීම ගැන. නූපන් කුසලයන් උපදීම ගැන. උපන් වූ කුසලයන් දියුණු කරලා පූර්ණත්වයටපත් කිරීම ගැන. මෙන්න මේක තමයි සම්මා වායාමය. මේ දුක නිදහස් වීම පිණිස පුරුදු කරගත යුතු එක අංගයක්. මේක දියුණු කරගත්ත කෙනා මේක පූර්ණත්වයටපත් කරන කෙනා දුක නිදහස් වෙනවා. මේ ශ්‍රද්ධාව අපිට තියෙන්න ඕන. එහෙමයි. ඒ ශ්‍රද්ධාව උපයෝග කරගෙන මේ ගුණධර්ම දියුණු කරගන්න කල්පනා කරගන්නවා. ඉතින් අපි සියලු දෙනාට ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඉතින් නුවණින් කල්පනා කරලා ඒ කටයුතු කරගන්න මහන්සි ගන්න එකයි අපි කර යුත්තේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්වතුනි, කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ ජීවිතයට ලොකු ආශිර්වාදයක්. ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ තුලින් තමයි අපිට පින්වතුනි ශ්‍රද්ධාව, වීරිය මේ කියන හැම ගුණධර්මයක්ම අපිට දියුණු කරගන්න ලැබෙන්නේ. ඉතින් පින්වතුනි, අපි ගොඩාක් වාසනාවන්තයි මේ උතුම් කලන මිතුරු ඇසුර ලබන්න තරම්. ඉතින් අද දවසේදීත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට බොහෝම අපූර්වවට මේ උතුම් දහම් කාරණා අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, මේ ආකාරයෙන් අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත නිමාවටපත් වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා විකාශන දායකත්වයේ දරමින් පින් රැස් කරගත්තේ නම්බර 87 පරණ කොට්ටාව පාර මිරිහාන නුගේගොඩ යන ලිපිනේ පදිංචි විශ්‍රාමික අධ්‍යක්ෂ ලිලියන් වෛද්‍යසේකර මහත්මිය විසින්.
ඉතින් මේ පින්වත් මහත්මිය තමයි අද දවසේදී මේ විකාශන දායකත්වයේ ධර්මෙන් පින් රැස් කරගන්නේ. ඉතින් රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය යසීසුරින් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේදී මේ සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දැරු පින්වතුන් සියලුම දෙනාටත් සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. මේ පුණ්‍යානුමෝදනාවෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු මිය පරලෝකීය ඥාතීන්ට. වසර 3කට පෙර මිය පරලෝකීය IDS වෛද්‍යසේකර ස්වාමි පුරුෂයාටත් මිය පරලෝකීය ස්වාමි පුරුෂයාගේ සහෝදර සහෝදරියන්ටත් ඩේවිඩ් සිල්වා නානායක්කාර පියාණන්ටත් ඇඩ්ලින් පතිරණ මෑණියන්ටත් නන්දසේන සිල්වා නානායක්කාර හා වික්ටර් සිල්වා නානායක්කාර යන සොහොයුරන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලෝ යන්නට යෙදුණු ඥාතීන්ට මේ පින් අනුමෝදන්. සියලුම මියගේ ඥාතීන් පරලෝ වශයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින්වත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරව සුජීවත සිටින සියලු පින්වතුන්ට සුජීවත සිටින උත්පලා ජයරත්න දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඉනුරි ගීමා අනුගී සෙනුජී යන මිනුබිරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම නිමල් ජයරත්න බෑනාටත් පවුලේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේදී මේ සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දැරූ පින්වත් විශ්‍රාමික අධ්‍යක්ෂ ලිලියන් වෛද්‍යසේකර මහත්මියටත් පවුලේ සියලුම දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් නන්නයිරින් උපකාර කළ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඒ පින්වතුන් සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කෙන යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දවසේදී මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත්, මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූපතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්ව තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍යානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.